ඔව් දරුවනේ අපි ගියවර පාඩම් පරිච්ඡේදයෙන් තුන්වන පාඩම් ඒකකයට අදාළව විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න ආරම්භ කරා. අපි ඒක ඉතුරු කොටස අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2013 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්. 2013 විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. මේකත් සිද්ධි අධ්‍යයනයක්, කේස් ස්ටඩි එකක්. සිද්ධි අධ්‍යයනයක් කිව්වම මොකද වෙන්නේ? සතුටු වෙන්න ඕනේ. ප්‍රෙෂර් ගන්න නැහැ. දැන් ළමයිට ප්‍රෙෂර් ගන්නේ අම්මෝ දිග ප්‍රශ්නයක් කියලා එහෙම නැහැ. සිද්ධි අධ්‍යයන ලේසි. ඇයි හේතුව? සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය තුලම අපට අවශ්‍ය උත්තර තියෙනවා. අපිට තියෙන්නේ උත්තර අහුල ගන්න විතරයි. අහුලගෙන නියමිතන්න ගේන්න විතරයි තියෙන්නේ. අපිට ඔළුවට වදයක් නැහැ. ඒ ඔයගොල්ලෝ විහිං වදයක් කරගන්න එපා. විහිං වදයක් වෙන්නේ උත්තර හොයන්න ඕන නම් මෙතන උත්තර තියෙනවා. අහුලා ගන්න තියෙන්නේ. තියෙන එක අහුල ගන්නද ලේසි? ගහට නැගලා කඩා ගන්න එකද ලේසි? අහුල ගන්න එක ලේසි. තේරෙනවද? ආතර් බර්ටි චාල්ස් තුන්දෙනෙක්. ආතර් බර්ටි චාල්ස් ගිණුම්කරණය සහ බදු සේවා සැපීමේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ගණකාධිකාරීන් තිදෙනෙක්. මේ තුන්දෙනාම අපි හිතමු චාර්ටඩ් ඇකවුන්ටන්ට් කියලා. එතකොට ගිණුම් කරන සහ බදු සේවා සපයන ව්‍යාපාරයක් තමයි හවුල් ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ. ගිණුම්කරණය සහ බදු සේවාවන්හි වෙන්වෙන් වූ අංශ පිළිබඳ විශේෂඥතා ඔහු සතු වූහ. දැන් ගිණුම්කරණය සහ බදුකරණයේ තියෙන එක එක පැති දරුවනේ. දැන් අපි ගත්තොත් මැනේජ්මන්ට් ඇකවුන්ටින්, කළමනාකරණ ගිණුම්කරණය, පාර්ට්නර්ෂිප් ඇකවුන්ටින්, හවුල් ව්‍යාපාර ගිණුම්කරණය, කම්පැනි ඇකවුන්ටින්, කොස්ට් ඇකවුන්ටින්, පිරිවැය ගිණුම්කරණය, කොන්ට්‍රැක්ට් ඇකවුන්ටින්, කොන්ට්‍රාක්ට් ගිණුම්කරණය. ඒ වගේ දැන් කොන්ට්‍රාක්ට් ගිණුම්කරණය හැමෝටම කරන්න බෑ ඇකවුන්ටන්ට් උනායි කියලා. අය ඒක ඒ සම්බන්ධ විශේෂඥතාවක් දක්වලා තියෙනවා. ડોක්ටර්ස්ලා වගේ තමයි. තේරෙනවද? පිරිවැය ගිණුම්කරණයට විශේෂඥතාවයක් දක්වපුගෙන අනිත් අයට සාපේක්ෂව ඊටාම නිවැරදි වැඩේ කරනවා. ඒ වගේ මේ කියන්නේ ඒකයි ගිණුම්කරණය සහ බදු සේවාවන්හි වෙන්වෙන් වූ එක එක අංශ පිළිබඳ විශේෂඥ දැනුමක් මේගොල්ලන්ට තියෙනවා. ආරම්භක ප්‍රාග්ධනයේ සමසමව සැපියු අතර තුන්දෙනාම සමානව ප්‍රාග්ධන දායක වෙනවා. අතර ලේකම්වරියක් හා ලිපිකරුවන් කිහිප දෙනෙක් ඔවුන් යටතේ සේවය කරනවා. ලේකම්වරියක් ඉන්නවා, ක්ලාක්ලා ලිපිකරු කිහිප දෙනෙක් ඉන්නවා. ඉතා සාර්ථකව ව්‍යාපාරය පවත්වාගෙන ගියද ටික කලකින් ඔවුන් අතර ඇති වූ මතභේදයක් නිසා බර්ටි හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා. ටික කාලයක් සාර්ථකව ව්‍යාපාරය කරගෙන යනවා. පස්සේ ඒගොල්ලෝ අතර මතභේද ඇති වෙනවා. ඉතින් ස්වභාවික දෙයක්නේ. ඇති වුණාම මුලින්ම බර්ටි හවුල් ව්‍යාපාරය ඉවත් වෙන්න තීරණය කරනවා. ඒ අනුව හවුල විසුරු හැරීමට තීරණය කරනවා. බර්ටි ඉවත් වීමත් සමග හවුල ඈවර කරන්න තීරණය කරනවා. ඒ අනුව එහෙත් ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් කෙසේ බෙදා ගන්නවද යන උන්ට ගැටලුවක් වුණා. හවුල ඈවර කරන්න තීරණය කරත් හවුලේ වත්කම් සහ බැරකම් කොහොමද බෙදාගන්නේ කියලා තාම නිශ්චිතතාවයක් නැහැ. ප්‍රශ්නයක් ඒක. පැහැදිලිනේ? ඊළඟට අයන්න මෙම සිද්ධියේ සඳහන් වන පරිදි බොහෝමයක් හවුල් ව්‍යාපාර සේවා සැපීමේ කටයුතු වල නිරත වේ. හවුල් ව්‍යාපාර එසේ සේවා සැපීම අංශේ නිරත වන්නේ ඇයිදයි පෙන්වා දෙන්න. දැන් මේකෙන් විශාල ගැඹුරට අහන්නේ මේක සේවානේ. ගිණුම් කරන සහ බදු උපදේශක සේවා සපයනවා කියන්නේ සේවා. එතකොට ඒකෙන් අහන්නේ එකයි මෙම සිද්ධියේ සඳහන් වන පරිදි බොහෝමයක් හවුල් ව්‍යාපාර සේවා සැපීමේ කටයුතු වල තමයි නිරත වෙන්නේ. හවුල් ව්‍යාපාර එසේ සේවා සැපීම අංශේ නිරත වන්නේ ඇයිදයි පෙන්වා දෙන්න. පැහැදිලිනේ? හවුල්කරුවන්ගේ විවිධ දක්ෂතා ව්‍යාපාරයේ කටයුතු සඳහා යොදාගත හැකි වීමෙන් ව්‍යාපාර කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමෙන් වාසියත් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ සේවා සපයන ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර වැඩිපුර සම්බන්ධ කරගන්නේ. පැහැදිලි පිළිතුරට ලකුණු දෙකක් දීලා තියෙනවා. සම්පූර්ණ පැහැදිලි පිළිතුරකට. දැන් මේක තවත් පැහැදිලි කරොත් මේ කියන්නේ මම ඔබට කලින් න්‍යායාත්මක කොටස උගන්වද්දි කිව්වා විවිධ දක්ෂතා. දැන් සේවා කිව්වම විවිධ දක්ෂතා ඕනේ. දැන් මේ උදාහරණෙම කිව්වොතින් ගිණුම් කරන සහ බදු උපදේශන සේවානේ. ඒකෙත් විවිධ පැතිකඩයන් තියෙනවානේ. කොන්ත්‍රාත් ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය, හවුල් ව්‍යාපාර ගිණුම්කරණය, සමාගම් ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය තියෙනවාද? ඒතර අන්නේ එක එක ශ්‍රේෂ්ඨ වලට දක්ෂ ඇකවුන්ටන්ට්ලා ඉන්නෝනේ.
අන්නේ එක ශ්‍රේෂ්ඨවල දක්ෂ කවුන්ටර්ලම තෝරා බේරාගෙන හවුල් කරොම්බොට පත් කරගෙන හවුල් ව්‍යාපාරය බිහි කරොත් මොකද වෙන්නේ? මේ ව්‍යාපාරයට එක්කෝ පිරිවැය ගිණුම් කරන උපදේශන, එහෙම නැත්නම් කොන්ත්‍රාත් ගිණුම් කරන සම්බන්ධ උපදේශ ගන්න, නැත්නම් ඒ මූල වාර්තා සකස් කරගන්න සේවාදායකයෙක් එනවනම්, ක්ලයන්ට් කෙනෙක් එනවනම් බය නැතුව පැකිලීමකින් තොරව අපට අවශ්‍ය සේවාව සපයන්න පුළුවන්. ඇයි දක්ෂතාවය ඉන්නවා. මං කලින් කිව්වේ දැන් ඉන්දිකිරීම් කොන්ත්‍රාත් නම් කරන්නේ එක සේවයන්නේ. මම බිල්ඩින් කොන්ට්‍රැක්ටර් කෙනෙක් නම් මම ඔබට අවශ්‍ය බිල්ඩින් එකක් හදලා දෙනවා කියන ඔබ සල්ලි දෙනවා තමයි. මම තමයි ඒක මෙහෙවන්නේ. හදලා දෙනවා කියන සේවාව. තේරෙනවද? ඒකෙදිත් ගෘහ නිර්මාණ ශිල්පීන්, සිවිල් ඉංජිනේරුවන්, පෙදරේරුවන්, ඒ වගේම මේෂන් මහත්වරු, වඩු කාර්මික ශිල්පීන් වැනි අයම තෝරලා හවුල් කරගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒගොල්ලන්ගේ දක්ෂතා, ඒගොල්ලන්ගේ දැනුම දක්ෂතා තුළින් වඩා හොඳ සාර්ථක කාර්යක්ෂම සේවාවක් සපයන්න පුළුවන්. අනික ඒගොල්ලොත් ඒ වැඩ දන්නවා, ඒගොල්ලොත් වැඩ කරනවා, ඒගොල්ලෝ යට තියෙන සේවකයන්ගෙන් වැඩ ගන්නත් දන්නවා. සේවකයන්ට බෑ මේගොල්ලන්ව නොමග යවන්න. අන්දවන්න බෑ. තේරෙනවද? මේගොල්ලෝ වැඩ දන්නවනේ. ඒකයි මේ වාසිය. ඒ නිසා සේවා සපයන ව්‍යාපාරවලට වඩාත්ම සාර්ථක සංවිධානය තමයි හවුල් ව්‍යාපාර ක්‍රමය. ඒකයි මේ කියන්නේ හවුල් කරුවන්ගේ විවිධ දක්ෂතා. එක දක්ෂතා තියෙන ඉන්නෝනේ. දක්ෂතා ව්‍යාපාරයේ කටයුතු සඳහා යොදාගත හැකි වීමෙන් ව්‍යාපාර කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි සේවා සපයන ව්‍යාපාරවලට හවුල් ව්‍යාපාර ක්‍රමයම යොදාගන්නේ. පැහැදිලිනේ? ඊළඟට මොවුන් හවුල් ව්‍යාපාරයේ මේ අයුරින් අසාර්ථක වීම වළක්වා ගැනීමට ව්‍යාපාරයේ ආරම්භයේදීම කුමක් කළ යුතුව තිබුණේදයි පැහැදිලි කරන්න. දැන් කෙටි කලකින් ව්‍යාපාරයේ අසාර්ථක වෙලා හවුල්කරු අතර මතවාද ගැටුම් ඇති වෙලා දැන් ඈවර කරන්න යන්නේ. මෙහෙම නොවන්න නම් හවුල් ව්‍යාපාරයේ ආරම්භයේදීම මොකද කරන්න තිබුණේ? අනිවාර්යයෙන්ම ගිවිසුමක් විධිමත්ව හදාගන්න තිබුණා. හවුල් ගිවිසුමක් නැත්නම් හවුල් ඔප්පුවක්. ඒ කියන්නේ මොකද? ලිඛිත ගිවිසුමන්නේ. ලිඛිත ගිවිසුමකට අනුව ආරම්භ කළ යුතු තිබුණා. හොඳම දේ ඒකයි. ලිඛිත ගිවිසුමක් සම්පාදනය කරගන්න. මොකද ලිඛිත ගිවිසුමක් සම්පාදනය කරගන්නේ සියලුම හවුල්කරුවන්ගේ එකගතාවයෙන්නේ. එහෙමනම් ඒගොල්ලෝ කාටවත් විරුද්ධ වෙන්න බෑනේ. හැමෝම සාකච්ඡා කරලා හැමෝම එකඟ වෙලා හැමෝගේම එකඟතාව තමයි ගිවිසුමේ ලේඛනගත වෙන්නේ. හැමෝම අස්සම් කරනවා. වෙනම ගැටලු නැහැ. අන්න ඒක නොකිරීමේ ප්‍රතිඵලය තමයි කෙටි කාලකින් తాවකාලිකව මේ ව්‍යාපාරේ ආවර කරන්න වෙන්නේ. ලකුණු එකක් දීලා තියෙනවා. සම්පූර්ණ ලකුණු 3ක්. ඊළඟ ගැටලුව බලමු. 2014 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නය. ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 වශයෙන්. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ අයිතීන් කියන අයිතිවාසිකම් 4ක් දක්වන්න. සරල ප්‍රශ්නයක් නේද? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ අයිතීන් නැත්නම් අයිතිවාසිකම්. ගොඩක් අපි ඉගෙන ගත්තානේ. මොකක්ද එකක්? හවුල් ගිවිසුමට අනුව කටයුතු කිරීමේ අයිතිය. දැන් හවුල් ගිවිසුමේ තියෙනවනේ එකඟතා. හවුලේ කළමනාකරණය කරන්නේ කවුද? හවුල්කරුවෝ නම් කරලා තියෙනවා. බැංකු ගිණුම් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ කවුද? බැංකුවට ගිහලා සල්ලි දාන්න, සල්ලි ගන්න බැංකු ගණදුණු වලට නම් කරා. දක්වලා තියෙනවා. තේරුණාද? එතකොට ඒව අන්න එහෙම දැක්කුවම ඒව අපේ අයිතීන්. දැන් මාව කියන්නේ කරන්ට් account එක මෙහෙවන්න. චෙක්පත් අස්සන් කරලා සමහරට චෙයාමන් එක්ක වෙන්න පුළුවන්, සභාපතියෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය අධිකාරියෙක් වෙන්න පුළුවන්. එකතු වෙලා අස්සන් කරලා ඒ ජංගම ගිණුම ඔපරේට් කිරීමේ බලය දීලා තියෙන මට අන්නේ ක්‍රියාත්මක කිරීමයි තියෙනවා. ඒකයි මේ කියන්නේ හවුල් ගිවිසුමට අනුව කටයුතු කිරීමේ අයිතිය. තේරුණානේ? අමුද්‍රව්‍ය මිලදී ගන්න. පර්චේසින් ඔෆිස් එකේ කියමුකෝ. ගැනුම් නිලධාරී. පර්චේසින් ඔෆිස් වශයෙන් දාලා තියෙන මම නම් මට පුළුවන් හවුල නියෝජනය කරමින් අවශ්‍ය අමුද්‍රව්‍ය ගිහිල්ලා වෙළඳ පොලේ මිලදී අරගෙන ගේන්න. කාටවත් බාධා කරන්න බෑ. ඒක මගේ අයිතිය. ඒක තමයි කියන්නේ හවුල් ගිවිසුමට අනුව කටයුතු කිරීමේ අයිතිය කියන්නේ ඒකයි. දෙවෙනි එක තමයි හවුලෙන් නිවත් වීමේ අයිතිය. ඒක ගිවිසුමේ සඳහන් වෙලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම අනුව රටේ පොදු නීති අනුව ඕනෑම කෙනෙකුට Taman දරන නිලයෙන් ඉල්ලාස්වීමේ අයිතිය තියෙනවා. ඉල්ලාස්වීමේ අයිතිය තියෙනවා. ව්‍යාතිරේක තියෙන්න පුළුවන්. සමහර සංවිධාන ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් රැකියා ගිවිසුමක් ඇති කරගන්නකොටම කියනවා නැත්නම් ගිවිසුමේ සඳහන් කරනවා ඉවත් වෙනව නම් මාස 3කට පෙර
කලින් දැනුම් දිය යුතුයි. හදිසියේ ඉවත් වුවොත් ලක්ෂ 5ක් ගෙවිය යුතුයි. එහෙම ව්‍යාසර එක තියෙනවා. එහෙම නැත්නම් ඉල්ලාස් වෙන්න පුළුවන්. ඒක අපේ අයිතිය. තුන්වෙනි එක ගිණුම් පොත්පත් පරීක්ෂා කිරීමේ අයිතිය. දැන් හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් වැදගත් ලේඛන සියල්ලම පවත්වගෙන යන්න කියලා හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තිය කියන්නේ කොහොමද? ප්‍රධාන කාර්යාලය නෙවෙයි මතකනේ. කාර්යාල කතාවක් නෑ. ඒ සමාගම්වල ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ. ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ ගිණුම් පොත්පත් සහ ලේඛන පවත්වගෙන යන්නත් ඕනෑම වේලාවක හවුල්කරුවන්ට පරීක්ෂා කර බලන්න පිටපත් ලබා ගන්න පහසුකම් සැලසලා තියෙනවා. එහෙනම් ඒ අන්නේ ගිණුම් පොත්පත් පරීක්ෂා කිරීම පිටපත් ලබා ගන්න අපට අයිතියක් තියෙනවා. ඒක හවුල්කරුවන්ගේ අයිතියක්. ඊළඟට ව්‍යාපාර කටයුතු වලට සහභාගී වීම අයිතිය. 24 වන වගන්තියේ හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තියෙන් දීපු තවත් අයිතිවාසිකමක් වරප්‍රසාදයක්. මොකද්ද? හවුලේ කළමනාකරණ කටයුතු වලට නැත්නම් හවුලේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. කාටවත් එකට අකුල් හෙලන්න බෑ. කාටවත් එකට සීමා බන්ධන පනවන්න බෑ. ඒක අපේ අයිතියක්. නීතියෙම දීලා තියෙනවා අපිට කළමනාකරණ යන්න පුළුවන් කියලා. ඊළඟට ලාභයට දායක වීමේ අයිතිය. දැන් හවුල් ව්‍යාපාරයට ලිඛිත කිවිසුමක් තියෙනවා නම් බොහෝ විට ලාභ ලාභ අනුපාතයක් දානවනේ. මොකද ලාභ බෙදා ගැනීමේදී තමයි ගොඩක් හවුල් ව්‍යාපාරවල ගැටලු මතුවෙන්නේ. ඒ නිසා ලාභ අලාභ අනුපාතයක් දානවා. අන්නේ ලාභ ලාභ අනුපාතය අනුව අපට ලාභයට දායක වෙන්න නැත්නම් ලාභේ භුක්ති විඳීමේ අයිතියකුත් තියෙනවා. ඒකටත් කාටවත් සීමාවන් පනවන්න බෑ. පැහැදිලිනේ? අපි දුමු ලිඛිත කිවිසුමේ ලාභ ලාභ අනුපාතයක් සඳහන් වෙලා නැත්නම් හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තියේ පළවෙනි උපවගන්තිය අනුව අපිට ලාභ ලාභ සමානව භුක්ති විඳින්න පුළුවන්. ඒ කියන්නේ ලාභයේ සමානව බෙදලා ඒ මගේ ෂෙයාර් එක මට ලබා ගැනීමයි තියෙනවා. ඊළඟට සපයන ණය අත්තිකාරම් සඳහා පොලි ලබා ගැනීමයි අයිතිය. ඒකත් හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තියෙන් කියනවා ප්‍රාග්ධනයට පොලි අය කරන්න බෑ. නමුත් ප්‍රාග්ධනයට අමතරව සපයන ණය අරමුදල් සඳහා වසරකට උපරිම 5% පොලියක් අය කළ හැකියි කියලා. එහෙනම් ඒ පොලිය ලබා ගැනීම අයිතිය අපිට තියෙනවා. ඔය වගේ තවත් ගොඩක් තියෙනවානේ. අලුතෙන් හවුල්කරුවෙක් බඳව ගන්නකොට මතයක් පළ කිරීමේ අයිතිය තියෙනවා. ඇයි? සීළු හවුල්කරුවන්ගේ එකඟතාවයකින් තොරව නව හවුල්කරුවෙකු බඳවාගත නොහැක කියලා 24 වගන්තියේ පැහැදිලිවම 7 වෙනි උපවගන්තියේ තියෙනවානේ. ඒ නිසා අපේ ඒකත් අපේ අයිතියක්. අලුතෙන් හවුල්කරුවෙක් බඳව ගන්නකොට කැමැත්ත පළ කිරීම කෙසේ වෙතත් අපි යම් යම් දුර්වලතා දකිනවා නම් ඒ දුර්වලතා පෙන්වා දෙමින් අපිට විරෝධයක් මතු කරන්න පුළුවන්. ඒතර බඳව ගන්න බෑ. ඒකත් අපේ අයිතියක්. තේරුණානේ? ඊළඟට හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් අපි කිසියම් වියදමක් දරන අපේ පුද්ගලික සල්ලි වලින්. එතනදී හවුලට ආදායම් ලැබුණු මොහොතේ අපිට ඒක ආපසු අය කර ගැනීම අයිතියක් තියෙනවා. පැහැදිලිද? රයිට්. ඒකට කරුණු 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දුන්නා. මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ. පොයින්ට් එක ලියුණා ලකුණු හම්බුණා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේකත් 2014 මහපු විභාග ප්‍රශ්නයක්. ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. විදේශයක සේවයේ නියුක්තව සිටි කමල් රුපියල් මිලියනයක තැන්පත් මුදලක්ද සහිතව ශ්‍රී ලංකාවට පැමිණියේ. විදේශගත රැකියාවක නිරතව හිටිය කමල් එයා රුපියල් මිලියනයක ලක්ෂ 10ක තැන්පත් මුදලේ සල්ලි වල බැංකුව දාලා ඇති. තැන්පත් මුදලක් එක්ක ලංකාවට ආවා. මේ වන විට ඔහු එම මුදලින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් ඉන්නවා. එහෙනම් ඒ මුදල් යොදවන්න අපේක්ෂා කරන්නේ තමන්ගේම බිස්නස් එකකට, ඕන් බිස්නස් එකකට. නමුත් ඔහුගේ ඇතැම් මිතුරන් උපදෙස් දෙන්නේ මෙම මුදලින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසයි. දැන් මොකද්ද කියලා තේරෙනවද? මෙයා බලාපොරොත්තු වෙන්නේ එයා ඉතුරු කරගත්ත මිලියනය පාවිච්චි කරලා තමන්ගේම ව්‍යාපාරයක් කරන්න. තමන්ගේම ව්‍යාපාරයක් කියන එක මේ වියංගෙන් කියන්නේ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරයක්. කේවල ස්වාම ව්‍යාපාරයක් වශයෙන් තනියම ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යන්න. නමුත් එයාලගේ මිත්‍රයෝ කියනවා හවුල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක අහන්නේ මොකද්ද? ඉහත දැක්වෙන තෝරා ගැනීම දෙකෙහිම වාසිය අවාසි දක්වමින් කමල් විසින් ගත යුතු වඩා සුදුසු තීරණය කුමක්ද පැහැදිලි කරන්න. ඒ කියන්නේ කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භ කරාම වාසිය අවාසි. හවුල් ව්‍යාපාරයක් වුණොත් වාසිය අවාසි. එහෙමනම් කමල් ගන්න ඕන සුදුසුම තීරණය මොකද්ද කියලා අහනවා. පැහැදිලි? සරලයි මේ ප්‍රශ්නේ. මේක කේස් එකක් වුණාට ඒක තරම් ගැටලුවක් නැහැ.
තමන්ගේම ව්‍යාපාරයක් කිරීමේ වාසිය. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් තමන් විසින්ම ව්‍යාපාරය ආරම්භ කළොත් වාසි කීපයක් ලබන්න පුළුවන් එයාට. මොනවද? ලාභ තනියම භුක්ති විඳින්න පුළුවන්. බෙදන්න ඕනේ නැහැ නේ, සේවකයන්ට දෙන්නේ. වැටුප් ගෙවන්නේ වෙන බෙදා ගන්න කවුරුත් නැහැ. තනිකර ලාභය තනියම ලබා ගන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. අනික ඉහළ පුද්ගල තෘප්තියක් ලබන්න පුළුවන්. ඕනම කෙනෙකුට තෘප්තියක් අවශ්‍යනේ දරුවනේ. අපි මොනවා කරත් ඉගෙන ගත්ත ගියත්, උගන්වන්න ගියත්, ක්‍රීඩා කරන්න ගියත් තේරෙනවද? අපි ආහාර පාන ගන්න ගියත්, මොන හරි භාණ්ඩයක් මාකට් එකේ මිලදී ගන්න ගියත් අනිවාර්යයෙන්ම අපිට සතුට ඕනේ, වින්දනය ඕනේ. ඒක අපේ ජීවිතේ ඉල්ලන දෙයක්. ඒක ඕනම කෙනෙකුගේ ජීවිතයෙන් ඉල්ලනවා අපේ වින්දනය, සතුට. තේරෙනවද? එතකොට අපිට ව්‍යාපාර කරලත් අපි කැමති නැහැ දුක ලං කරගන්න. අපිට ඕනේ සතුට, තෘප්තිය, සැටිස්ෆැක්ෂන් එක. තේරෙනවද? දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී තීරණ ගන්න තමන්. ශ්‍රමය වැය කරන්නේ තමන්. කැපකිරීම කරන්නේ තමන්. ඒකට ප්‍රතිඵල ලැබෙනකොට මොකද වෙන්නේ? පුදුම සන්තෝෂයක් ඇති වෙනවා. තේරෙනවද? මනස සූපත් වෙනවා. ඒ නිසා තනි පුද්ගල ව්‍යාපාරයක් වුණාම වෙන කිසි කෙනෙක්ගේ දායකත්වයක් ලැබෙන්නේ නැහැ. උදව් උපකාර ලැබෙන්නේ නැහැ. තමන්ගේම මහන්සිය, තමන්ගේම තීරණ, තමන්ගේම අදහස්නේ ප්‍රතිඵල හොඳ වෙනකොට, ධනාත්මක ප්‍රතිඵල ලැබෙනකොට ඉහළම වින්දනයක් ලැබෙනවා. ඒක වෙන කිසිම සංවිධානයක නැහැ. ඇයි? හවුල් ව්‍යාපාරයක වුණොත් තව හවුල්කරු ඉන්නවා. ඒගොල්ලොත් මහන්සි වුණා, මාත් මහන්සි වුණා. ඒ නිසා යම් ප්‍රතිඵලයක්, යම් ලාභයක් අපිට ලැබුණාද ඒක 100%ක්ම අපේම මහන්සියෙන් නෙවෙයිනේ. සතුට අඩුයි. සතුටුයි නමුත් අඩුයි. මෙතන අපේම මහන්සිය. තේරුණාද? ඊළඟට නිදහසේ තීරණ ගන්න පුළුවන්. වෙන අයිතිකරුවෝ නැහැ. තමන් කැමති විදිහට තීරණ ගන්න, තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වාධීන. ආරම්භ කිරීම පහසුයි. සරලයිනේ. ඒ කියන්නේ සමාගමක් නීතිගත කරනවා වගේ දීර්ඝ ක්‍රියාවලියක් නැහැ. එකම දේ තමන්ගේ සම්පූර්ණ නමින් හැර ආරූඪ නාමයකින් නම් ව්‍යාපාරය ගෙනියන්නේ ව්‍යාපාර නාම පනත යටතේ අදාළ පළාත් සමාගම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ හෝ ඒ වෙනුවට තමන් සමීපයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අර සරල ක්‍රියාදාමයක් අනුගමනය කරලා ලියාපදිංචි කරන ඕන නම. එච්චරයි. ආරම්භ කරන්න පහසුයි. ඊළඟට ව්‍යාපාර තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරය කියන්නේ තමන් විතරයි. තමන්ගේ තියෙන බිස්නස් සීක්‍රට්. හැම ව්‍යාපාරිකයෙකුටම තියෙනවා ව්‍යාපාර රහස. තමන්ගේ නිමෙවුමේ ක්වොලිටි එක තරඟකාරී භාණ්ඩවල ක්වොලිටි එකට වඩා ගුණත්වයට වඩා ඉතා ඉහළ නම්. ඒකට හේතු තියෙනවා, රහස් තියෙනවා. ඒවා හෙලි වෙන්නේ නැහැ තනි ව්‍යාපාරයයි. තමන්ට සතුන තියෙන. හවුල් ව්‍යාපාරයක් වුණොත් තව එක්කෙනෙක් හරි හිටියොත් මොකද වෙන්නේ? තමන්ගේ බිරිඳත් එක්ක හරි කමක් නැහැ. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරොත් බිරිඳගේ පවුල් ළඟම ඥාතියෙක් එක්ක හරි මේ රහස් හෙලි වෙන්න පුළුවන්. මෙතන හෙලි වෙන්නෙම නැහැ. දැන් ව්‍යාපාරික රහස්‍යතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ව්‍යාපාර කරන්න ඕන නම් එකම විසඳුම, එකම විකල්පය තනි පුද්ගල ව්‍යාපාර. ඊළඟට ව්‍යාපාරේ විසුරු හැරීමත් පහසුයි. ආරම්භීමත් ලේසි, විසුරු හැරීමත් ලේසි. ඊළඟට කියන්නේ මෙතරම විසුරුම ලේසි කියන්නේ ඇත්තරම විසුරු හැරීමක් නැහැ නේ. නිකම්ම වහන්න තියෙන්නේ. ඇත්තරම විසුරු හැරීමක් නැහැ නේ. ව්‍යාපාරේ වැහුවා. තමන්ගේ වත්කම් තියෙනවා නම් වික්කා, ණය තියෙනවා නම් පියව දාගෙන ගියා. බෙදාගැනීමක් නැහැ නේ. ඒ නිසා විසුරු හැරීමක් ඇත්තරම නැහැ. විසුරු හැරීම කියලා වචන පාවිච්චි කළාට ඊළඟට බලපාන නීති රීති සාපේක්ෂව අඩුයිනේ. මතකද? තනි පුද්ගල ව්‍යාපාර වලට නීතිමය බලපෑම අඩුයි. එහෙම කියන්නේ සෙසු ව්‍යාපාර සංවිධාන වලට වගේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලටම විශේෂිත වූ ආවේනික වූ නීතියක් නැහැ. තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලටම විශේෂිත වූ නීතියක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නීතිමය බලපෑම අඩුයි. ඔය වගේ වාසි ගොඩක් තියෙනවා. ඔය වගේම අවාසිත් තියෙනවනේ. අවාසිතම අසීමිතව වගකීමටපත් වෙනවා. අයිතිකරු තීරණ අරගෙන තීරණ වැරදිලා බාහිර පාර්ශවයන්ට යම් යම් අලාභහානි වුණොත්, වන්දි ගෙවන්න වුණොත් ඒ වන්දියේ කොතෙක්ද සීමාවක් නැහැ. තමන්ගේ පෞද්ගලික ධනය විකුණලා හරි ගෙවන්න බෙදලා ඉන්නවා. ඒක ලොකු අවදානමක්, ලොකු පාඩුවක්. පීඩනයක් උළුවට අනික. තනි තීරණ ගන්නා බැවින් එමගින් ලැබෙන ප්‍රතිඵල අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩි. තනි තීරණ ගන්නේ දැන් මම සෑම විශේෂේෂ්ඨයක් පිළිබඳවම ප්‍රවීණත්වයක් නැහැ. සෑම ශ්‍රේෂ්ඨයක් පිළිබඳවම නිවැරදි තීරණ ගැනීම හැකියාවක් සාමාන්‍යයෙන් නැහැ. නමුත් හවුල් ව්‍යාපාරයක් වුණාම, සමාගමක් වුණාම තව ඉන්නව හිමිකරුවෝ. ඒගොල්ලොත් එක්ක අපිට පුළුවන් සාමූහික සාකච්ඡා පවත්වන්න. මට නොපෙනෙන දේ ඒගොල්ලෝ පෙන්නනවා. ඒගොල්ලන්ට පෙනෙන්නේ නැති දේ මට පේනවා. එහෙනම් අපිට පුළුවන් හොඳ අර්ථවත් සංවාදයකදීලා වඩා හොඳම තීරණේ ස්ප්‍රිට් එක අපිට ඉදිරියට ගන්න පුළුවන්. මේක ඒක වෙන්නේ නැහැ.
තීරණ හරි ගියොත් හරිනම් හොඳයි වැරදි නම් අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵල අපට අත් කරගන්න වෙයි. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒකත් ගැටලුවක්. මම මිය ගියොත් මං වස්තු භංගත්වයටපත් වුණොත් මම ව්‍යාපාර කටයුතු වලින් නිදහස් වුණොත් ඉවත් වුණොත් ව්‍යාපාරත් ඉවරයි. ව්‍යාපාරය ඉවරයි. පැවැත්මක් නැහැ. ඊළඟට ප්‍රාග්ධනයේ සම්පාදනයේදී දුෂ්කරතා ඇති වෙනවා. මොකද මගේ ව්‍යාපාරයට විශාල ඉල්ලුමක් ආවත් ඒ ඉල්ලුමට මුහුණ දෙන්න මට විශාල නිමෙවුම් ධාරිතාවක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ දේ බිහි කරන්න මට සල්ලි නැහැ. මගේ ඉතිරි කිරීම සීමිතයි. බැංකු පිළිගැනීම අඩුයි. බැංකු ණය දෙන්නේ නැහැ. දුන්නත් දෙන බොහොම අඩු ණයක්. හිත මිතුරන්ගෙන් පව අපට අතමාරු ගන්න බෑ. තේරෙනවද? මොකද තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය කියන එකට ලොකු පිළිගැනීමක් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ණය දෙන්න මෙලිකමක් දක්වනවා. සීමිත පුද්ගලික සමාගමක් පොදු සමාගමක් කිව්වොත් මීට වඩා පහසු ණය අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රාග්ධනය අවශ්‍ය ප්‍රමාණයෙන් සම්පාදනය කරගෙන මහා පරිමාණෝ ව්‍යාපාර කටයුතු වල යෙදිලා ලාභ ලබන්න තියෙන අවස්ථාව ඉතාම සීමිතයි මේක. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොලැබීම. ඒ නිසා මොකද වෙන්නේ? හිමිකරුගේ නමින් තමයි බාහිර පාර්ශවයෙන් නඩු දාන්නේ. හිමිකරුට විරුද්ධව නඩු දැම්මම හිමිකරු අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින්න වෙනවා. හිමිකරුට විරුද්ධව නඩු දැම්මම අනිවාර්යයෙන්ම හිමිකරුවා අධිකරණයේ හමුවේ පෙනී සිටින්න ඕනේ. දඬුවම් ලැබෙන්නේ හිමිකරුවාටයි. නඩුවාර කීපයක් කල් යනවා නම් උසාවි රස්තියාදු වෙන්නේ හිමිකරුවාමයි. අන්න එහෙම අවාසිත් තියෙනවා. නීතිමය බලපෑම් තිබ්බනම් ඕක වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔය වගේ වාසි දෙකකට ලකුණු භාග වෙන්නේ එකක් දුන්නා. අවාසි දෙකකට ලකුණු භාග වෙමින් ලකුණු එකක් දීලා තිනු භාගෙන්. ඊළඟට අපි බලමු ඒකෙම හවුලක. දැන් විකල්ප දෙකක්නේ. තමන්ගේම කියලා තනි ව්‍යාපාරයක්. යාළුවෝ කියන හවුල් ව්‍යාපාරයක්. එහෙනම් මොනවද ඒක වාසි? ඒකත් ආරම්භ කිරීම පහසුයි. තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා ටිකක් සංකීර්ණයි. නමුත් සමාගමකට සාපේක්ෂව සරලයි වැඩි. ඊළඟට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න පුළුවන්. අන්න ඒක ප්‍රබල වාසියක්. දැන් ඇත්තටම තව අයිතිකරුවෝ දෙන්නෙක්, 3 දෙනෙක්, 5ක් 20ක් දක්වා අපට පුළුවන් නේ සම්බන්ධ කරගන්න. ඒතර මම ළඟ විශාල ඉතිරි කරගත්ත මුදලක් නැති වුණාට මගේ පාර්ට්නර් කෙනෙක් ළඟ ලොකු මුදලක් තියෙන්න පුළුවන්. තේරෙනවද? මගේ පාර්ට්නර්ස්ලාගේ දෙමව්පියන්ට අනිවාර්යෙන් ලොකු බූදලයක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ මාර්ගයෙන් විශාල ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට වගකීම කිහිප දෙනෙකු අතරේ බෙදී යනවා. අවදානම් වගකීම් බෙදෙනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරේ සියල්ලට මුහුණ දෙන්නේ මමනේ. මෙතන බෙදලා යනවා. ඒ නිසා තමන්ගේ අවදානම නැත්නම් වගකීම තුනී භාවයටපත් වෙනවා. ඊළඟට සාමූහික තීරණ තුලින් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා තනි පුද්ගල ව්‍යාපාරේ මම තනියමනේ තීරණ ගත්තේ. දැන් මෙතන මං වගේම උගත් පළපුරුදු විවිධ ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන පළපුරුදු උගත් අය ඉන්නවා. එහෙනම් අපි හැම දෙනාත් එක්කම සාකච්ඡා කරලා හවුල්කරු සියලු දෙනා එකම ටේබල් එකකට ඇවිල්ලා එකම මේසයකට ඉඳලා සාකච්ඡා කරලා වඩා අර්ථවත් තීරණ ගන්න පුළුවන්. ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙන නිසා. ඊළඟට අලාභ කිහිප දිනක උතර බෙදී යාම. අලාභ ඇතුණුත් අනිවාර්යයෙන්ම තනියම විද දරා ගන්න වෙන්නේ නැහැ. ඒකත් බෙදෙනවා. බෙදුනම Tamanට දැරිය හැකි මට්ටමේ අලාභ කොටසක් තමයි බාර ගන්න වෙන්නේ. ඒ වගේ ඒකට කරුණු දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දැන් මේක දැන් බහු උත්තර අපේක්ෂා කරන ප්‍රශ්නයන්නේ. තේරෙනවද? මල්ටි ආන්සර් ක්වෙස්චන් එකක් නේ. මල්ටි ආන්සර් ඔරියන්ටඩ් ක්වෙස්චන් එකක් මේකට කියන්නේ. බහු උත්තර අපේක්ෂිත ප්‍රශ්නයක් නිසා සාමාන්‍යයෙන් කරුණු දෙක තමයි අහන්නේ. ඇත්තම විට කරුණු එකක් අහන්න පුළුවන්. නමුත් අපි දෙකේම ඉඳිමු. එකට යන්නේ නැතුව තේරෙනවද? කරුණු දෙක බෙන් ලියුවම ඇති. හවුල් ව්‍යාපාර ක්‍රමයේ අවාසිත් තියෙනවා ඉතින්. මොනවද අවාසි? හවුල් කරුවන් අතර මතභේද ඇති වෙනවා. ඒක නවත්තන්න නම් බෑ. මොනතරම් එක බඩවැල කඩාගෙන ආපු එකම පොලි සමාජික හවුල් ව්‍යාපාර ආරම්භ කළත් අනිවාර්යෙන් ප්‍රශ්න මතුවෙන එක නවත්තන්න බෑ. යම් දවසක එනවා. තනි ව්‍යාපාරය කරන්නේ මං විතරයි. මමත් සමග ප්‍රශ්න ඇති කරගන්නේ නෑනේ. නිදහස්. මේකේ නිදහස නෑ. තේරෙනවද? හවුල් කරුවන් අතර මතභේද ඇති වුණාම ඒවටත් අපි යම්කිසි කාලයක් ශ්‍රමයක් වැය කරනවා අපි ඒවෙන් නිදහස් වෙන්න. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නැහැ. තනි ව්‍යාපාර වගේ මේකෙත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. මම මිය නොගියත් මගේ මිත්‍ර හවුල්කරුවෙක් මිය ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරේ ඈවර කරන්න වෙනවා. බංකොලො තුනත් ඈවර කරන්න වෙනවා. අවදානමක් තියෙන තැන නිසා. වගකීම අසීමිතයි. තනි පුද්ගල ව්‍යාපාර වගේම එක
යම්කිසි බාහිර පාර්ශවයකට හවුල්කරුවන්ගේ ක්‍රියාවකින් අලාභහානියක් වුණොත් ඒ අලාභහානිය රුපියල් ලක්ෂද මිලියනද බිලියනද අනිවාර්යයෙන්ම හවුල්කරුවන්ගේ පෞද්ගලික ධනය විකුණලා හරි ගෙවන්න බැදීමක් තියෙනවා. අවාසියක් ඒක. දරුණුම අවාසියක්. ඊළඟට ලාභයේ බෙදී ගොස් ඇති නිසා හවුල්කරුවන්ට ලැබෙන ලාභ කොටස් සීමිත වෙනවා. දැන් ලාභෙ බෙදෙනවානේ. බෙදෙන නිසා එක එක හවුල්කරුවන්ට ලැබෙන්නේ අඩු ලාභ කොටසක්. නමුත් මේකම තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් මෙයා කරගෙන ගියා නම් මුළු ලාභ කුට්ටියම එයාට ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවාසිත් තියෙන නිසා ඒකෙත් කරුණු දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු එකක් දුන්නා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2016 විභාග ප්‍රශ්නය. මේ 2016 විභාග ප්‍රශ්න පත්‍රය තුල දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ආයන. ආයන නෙවෙයි ආයන වශයෙන් අහපු ප්‍රශ්නේ. පුද්ගලයෙකු තම දියණියගේ නම යොදා ගනිමින් යසෝදා කේටරින් සර්විස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා අදාළ නීතිමය විධිවිධානය කුමක්ද? සරල ප්‍රශ්නයක්. පුද්ගලයෙක් තමන්ගේ දියණියගේ දෝණිගේ නම යොදා ගන්නවා යසෝදා කේටරින් සර්විසස් කියලා. කේටරින් ව්‍යාපාරයක් කරන සේවා සපයන ව්‍යාපාරයක්. එවනම් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා අදාළ නීති. කියන්නේ මේ නම සම්බන්ධ අදාළ නීතිමය තත්ත්වය අහන්නේ. මොකද උත්තරේ? ව්‍යාපාර නාම ආඥා පනත යටතේ 1918 අංක 6 කියන එක ලිව්වත් එකයි නැතත් එකයි. මම හැම වෙලාවෙම කියන්නේ දෙන්නේ පනතේ නමටයි ලකුණු දෙන්නේ. වර්ෂයට අංකයට ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා 18 අංක 6 මතකම නම් බය නැතුව ලියන්න 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත කියලා. එහෙම නැත්නම් ලියන්න යන්න එපා. මොකද හේතුව ඔබ ලියුවොත් 1918 අංක 10 දරන කියලා වැරදි. ලකුණු බිඳුවයි. ඒක ඔබ පනත හරිය ලියලා තියෙනවා ව්‍යාපාර නාම ආඥා පනත කියලා. අර අංකෙන් පැටලුණා. නැත්නම් 1908 කියලා ලියනවා. මොකද ඒත් ඉවරයි. ඒ නිසා මම වරහන් ඇතුලේ දැන් මේක පුළුවන් තරම් උත්සාහ කරන්න අංකය වර්ෂයේ මතක නම් විතර ලියමු නැත්නම් නොලියෙයි. යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහෙම නැත්නම් පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. මූලස්ථානය මෙතනනේ. නමුත් ප්‍රායෝගිකව පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කරනව වෙනුවට ව්‍යාපාර නාම ලියාපදිංචි වෙන්නේ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල. අන්න ඒක ලියාපදිංචි කරන්න ඕනේ. එච්චරයි. එතකොට පනත අංකේ ප්‍රමාණවත් වේ. තේරෙනවද? මේක කියන්නේ එක්ක පනත ලිව්වත් ඇති. නැත්නම් පනත් අංකේ ලිව්වත් ඒත් ඇති. පනත එක්ක අකුරෙන් ලියන මේ වගේ ව්‍යාපාර නාම ආඥා පනත. නැත්නම් ඔයගොල්ලෝ ලියන මේ වරහන් තියන වගේ 1918 අංක 6 ලකුණු දුන්නා. ඒ අවුරුද්දේ. සෑම අවුරුද්දකම එහෙම දෙන්නේ නැහැ. මේ අවුරුද්දේ ක්‍රම දෙකටම දුන්නා. නමුත් මූලිකව ලියවෙන්න ඕන මොකද පනතයි. මේ පනතයි ලියවෙන්න මූලිකව වෙන්න පනතයි අපි ලියන්නට ඕන. ඉරියන්දි එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙකකට ලකුණු දෙකක් දුන්නා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකත් 2016 ප්‍රශ්න පත්‍රයේම අහපු ප්‍රශ්නයක්. ඒකත් දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 අයන්න. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 අයන්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භ කිරීම යෝග්‍යයි පුද්ගලිකව අදහස් කරයි. මෙම අදහසට එකඟ වීම සඳහා හේතු දෙකක් දක්වනවා. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භ කිරීම යෝග්‍යයි පුද්ගලිකව අදහස් කරනවා. ඒක ඇත්තකුත් තියෙනවා නැත්තකුත් තියෙනවනේ. මෙම අදහසට එකඟව නැත්නම් පක්ෂ වීම සඳහා හේතු දෙකක් දක්වනවා. ඔව් එතකොට දරුවනේ මේකෙන් පැහැදිලිනේ කෙලින්ම මේ නොකිය අහන්නේ තනි පුද්ගල ව්‍යාපාරකමේ වාසි. තේරුණාද? එතකොට හවුල් ව්‍යාපාරේ ටිකක් හරි සංකීර්ණයිනේ. ඒකත් සරලම තමයි. නමුත් කීප දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක්ගේ මතවාද වෙනස් නේ. ඒගොල්ලන්ගේ අදහස් වලට අහුම්කම් දෙන්න ඕනේ. ක්ෂණිකව තීරණයක් ගන්න එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා ඒවට සාපේක්ෂව බලද්දී තනි පුද්ගල ව්‍යාපාරවල වාසි වැඩි. මොකද්ද සාපේක්ෂව පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. වන් මෑන් ෂෝනේ තනියම තීරණ ගන්නවා. කවදා කොතනක අපි බිස්නස් එක කරනවද? මොන නමින්ද? අපේ බිස්නස් එක මොන වගේ අයටද අපි සේවාව ලබා දෙන්නේ? මොන වගේ ගනුදෙනු කරන පිරිසක්ද අපි තෝරගන්නේ? සරලයි නේ. ඊළඟට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. හවුල් කරුවෝ නෑ වෙන මට අවශ්‍ය දේ මම තීරණය කරනවා. තීරණේ ක්‍රියාත්මක කරනවා. ගැටලුව තියෙන තීරණෙත් ඉක්මන් ඒ නිසා. ඊළඟට
ලාභේ තනියම භුක්ති විඳින්න පුළුවන්. ලැබෙන ලාභේ කාටවත් බෙදන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම තනි අයිතිකරුවාට ඒ ලාභේ උරුම වෙනවා. ඒක ප්‍රධානම වාසිය. එහෙනම් පුංචි ලාභ කොටසක් ලැබුණොත් ඒක තනියම භුක්ති විඳීමෙන් තමන්ට ප්‍රමාණවත්. මේ පුංචි ලාභයම අපි හවුල් ව්‍යාපාරයෙන් ගතන මොකද වෙන්නේ? අපිට ප්‍රමාණවත් ආදායමක් එන එක බෙදෙනවනේ. කුඩා ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඊළඟට ව්‍යාපාර රහස්‍ය භාවය ආරක්ෂා කරගන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර රහස් තියෙනවා. නිමෙවුම් වල ගුණාත්මක භාවයේ සම්බන්ධ රහස් තියෙනවා. සේවක කළමනාකරණය සම්බන්ධයෙන් රහස් තියෙනවා. වෙළඳපොළ සම්බන්ධ ඇති කර ගැනීමේ රහස් ක්‍රම තියෙනවා. ඒ සියල්ල රැකෙනවා තනි පුද්ගලයෙක් නිසා. හවුලක සමාගමක තවත් අයිතිකරුවන්ට කන වැටුනම අනිවාර්යයෙන්ම හෙළිදරව් වෙනවා. විවෘත වෙනවා. මේක වෙන්නේ නැහැ. ඊළඟට සිය කැපවීම හා පූර්ණ පරිශ්‍රමය මත ව්‍යාපාරය හොඳින් දියුණු කරගන්න පුළුවන්. තනි අයිතිකරු පුළුවන් තරම් කැප වෙලා වැඩ කරනවා නම් පූර්ණ මහන්සියක් පරිශ්‍රමයක් දරනවා නම් අනිවාර්යයෙන්ම වඩා හොඳ ප්‍රතිඵල අරගෙන ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. දැන් හවුල් ව්‍යාපාරයක් වුණොත් ඕක කරන්න බෑ. මම කොච්චර අර්පණ විසුමුදායක වුණත් මං කොච්චර සම්පත් බොහොම සුරක්ෂිත ආකාරයෙන් පාවිච්චි කළා වුණත් තව පාර්ට්නර් කෙනෙක් සම්පත් නාස්ති කරනවා නම් එයා අර්පණ විසුමුදායක බව කෙනෙක් එයාගේ ගෑවිලාවත් නැත්තම් මොකද වෙන්නේ? අපට ව්‍යාපාරේ සාර්ථක කරගන්න බෑ. මේකේ පුළුවන් කරගන්න. ඊළඟට ගනුදෙනුකරුවන් හා ව්‍යාපාරය අතර ඍජු සම්බන්ධ ඇති කරගන්න පුළුවන්. මෙන්න මේකත් හොඳම වාසිය. දැන් වෙන කිසිදු ව්‍යාපාර සංවිධානයක මේක නෑ. වෙන කිසිදු ව්‍යාපාර සංවිධානයක මේක නෑ. තේරුණාද? මොකද හේතුව දැන් සමාගමක් හිතන්නකෝ. සීමා සහිත පොදු සමාගමක් ගත්තොත් ඒකේ කොටස් හිමියෝ අයිතිකරුවෝ 100,000 ගණක් ඉන්නවා. කළමනාකරණයේ බාර වෙන්නේ කළමනාකරණ මණ්ඩලයක්. කවුද? අධ්‍යක්ෂක මණ්ඩලයක්. ඒගොල්ලන්ට තව මධ්‍ය කළමනාකරුවෝ ඉන්නවා. සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගනුදෙනුකරුවොත් එක්ක සම්පූර්ණ කන්ටැක්ට් තියාගන්නේ. අයිතිකරුවන්ට සම්බන්ධයක් නැහැ. හවුල් ව්‍යාපාරයක් ගත්තත් එහෙමනේ ගොඩක් වෙලාවට. හවුල් ව්‍යාපාරේ මහා පරිමාණ නම් හවුල්කරුවෝ යම් සම්බන්ධයක් තියාගන්නොත් ඒ 100%ක්ම තියාගන්නේ නැහැ. ඒකේ සේවකයෝ තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් තනි පුද්ගල ව්‍යාපාරයේදී අයිතිකරුවත් එක්කෙනයි කළමනාකරුවත් එක්කෙනයි සේවකත් එක්කෙනයි. තනි පුද්ගල ව්‍යාපාරිකයේදී අයිතිකරුවත් එක්කෙනයි කළමනාකරුවත් එක්කෙනයි සේවකත් එක්කෙනයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවාව ලබා ගන්න එන ගනුදෙනුකරුවා ඍජුව අයිතිකරුවාටම සම්බන්ධ වෙනවා. එහෙනම් එයාට පුළුවන්කම ලැබෙනවා ඒත් එක්ක අකණ්ඩව සම්බන්ධතා තියාගන්න. පැහැදිලිනේ? එතකොට ඒ වගේ කරුණු දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක්ම දීලා තියෙන විභාගෙදී. ඊළඟ ප්‍රශ්නෙට යමු. 2017 විභාග ප්‍රශ්නය. 2017. ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. 2017 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් අහු ප්‍රශ්නය. සනත් සහ පියල් යන දෙදෙනා ලිඛිත ගිවිසුමකින් තොරව රුපියල් ලක්ෂය බැගින් යොදා ඖෂධ අලෙවි කිරීම සඳහා XY සහ සමාගම නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරනවා. ප්‍රශ්නේ උළුට ගන්නකො හරිය. සනත් සහ පියල් කියන දෙන්න ලක්ෂය බැගින් යොදවල හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා XY සහ සමාගම නමින්. තේරුණාද මොනවාටද? ඖෂධ අලෙවි කරන්න. බොහෝ විට මේ කියන්නේ ෆාමසි එකක් වෙන්න පුළුවන් නේ. දී ඇති තොරතුරු පදනම් කරගෙන ආරම්භ කිරීමට යන මෙම හවුල් ව්‍යාපාරයට අදාළ මූලික නෛතික පනත් 4ක් සඳහන් කර ඒවා අදාළ වන්නේ කෙසේදයි කෙටින් විස්තර කරන්න. එහෙනම් මේ දීපු තොරතුරු අනුව මේ ආරම්භ කරන්න යන හවුල් ව්‍යාපාරයට බලපාන නෛතික තත්ත්වය නැත්නම් අදාළ මූලික නෛතික නීති 54ක් සඳහන් කරන්නලු. සඳහන් කරලා පළවෙනි එක සඳහන් කර මේක පළවෙනි ප්‍රශ්නේ. ඒවා අදාළ වන්නේ කෙසේදයි. අදාළ වන්නේ කෙසේදයි කියලා කෙටියෙන් විස්තර කරන්නත් ඕන. ඒක තමයි දෙවන ප්‍රශ්නේ. එහෙනම් මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. සෑම දැන් මේ එහෙනම් ප්‍රශ්න දෙකක් දැන් අහනවා නීති හතරක්. මේ නීති හතර ලියනකොට අනිවාර්යයෙන්ම දෙක ගානට 8ක් ලියවෙන්න ඕනේ. ඇයි පනත නම් කරා ඒ පනත දායක වෙන්නේ කොහොමද කිව්වොත්. දෙවරක් හතරක් එනවා. ඒවා උත්තම සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. පළවෙනි එක තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත මුලින්ම මතක් විය යුතුමයි. මොකද අපි මේක කෙලිම හවුල් ව්‍යාපාර ආශ්‍රිත ගැටලුවක්නේ. එහෙනම් හවුල් ව්‍යාපාර සම්බන්ධ නීතිය මුලින්ම මතක් වෙන්න ඕනේ.
1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඕකට හම්බෙන්නේ ලකුණු කොටසන්නේ හම්බෙන්නේ. දෙන ප්‍රමාණයෙන් ඉතුරු කොටස ගන්න අනිවාර්යයෙන්ම අපි පැහැදිලි කරන්න ඕනේ. ඒවා අදාළ වන්නේ කෙසේද පැහැදිලි කරන්න ඕනේ. ලිඛිත හවුල් ඔප්පුවක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි නම් හවුල් ව්‍යාපාරය කටයුතු කළ යුතු ආකාරය මෙම පනතේ 24 වගන්ති දැක්වේ. ඒ වගේ අදහසක්. දැන් මේකම ලියන්න කියලා නීතියක් නැහැ. මම හැමදාම කියනවා මාකින් ස්කීම් වල ගහලා තියෙනවා මෙම ආදර්ශ පිළිතුරු පත්‍රයේ විභාග ප්‍රශ්න පත්‍රයේ වෙනුවෙන් සම්පාදනය කළ අංග සම්පූර්ණ උත්තර පත්‍රයක් නොවේ. ඒ කියන්නේ උත්තර සමීක්ෂණයේදී ගුරුවරුන්ගේ පහසු තකා දීපු උත්තරවල සාරාංශයක් පමණි. ඒ ශිෂ්‍යයා විසින් පිළිතුරු ලියා ඇති ආකාරය අනුව ලකුණු ලබා දීම ඔබගේ පරම වගකීමකි. කෙලින්ම දැඩි අවවාදාත්මක වගන්තියක් තියෙන හැම අවුරුද්දෙම තියෙනවනේ. තේරෙනවද? මේ උත්තරෙම කියලා නීතියක් නැහැ. මේ උත්තරේම ලියන්න කියලා නීතියක් නැහැ. නමුත් අපි මේ උත්තරේ හරයට අපි හානි කරන්න බෑ. මේ උත්තරෙන් ලබා දෙන මේ උත්තරෙන් අපිට දෙන පණිවිඩයට හානියක් නොකර අපිට ලියන්න පුළුවන්. තේරුණානේ? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන එක ගන්නම වෙනවා. ඒක වැදගත් වෙන්නේ මං ගියේ පාඩම් වලිත් ඔබට කිව්වා හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම පවත්වගෙන යාමේදී පදනම් කරගන්නේ අංක 1ට නීතිය නොවේ. මොකද්ද? හවුල් ව්‍යාපාර ගිවිසුම. ලිඛිත හවුල් ගිවිසුම නැත්නම් හවුල් ඔප්පුව. තේරුණානේ? එතකොට අන්නේ ලිඛිත ගිවිසුමක් නොමැතිනම් සහ ලිඛිත ගිවිසුමක් ඇතත් ලිඛිත ගිවිසුමේ යම් යම් අඩුපාඩු තිබේ නම් අපේ ගැටලුවට උත්තර නැත්නම් අනිවාර්යයෙන්ම 1890 හවුල් ව්‍යාපාර නීතියේ හවුලේ කළමනාකරණයට සම්බන්ධ කරුණු වගන්තිය වන 24 වගන්තියේ විධිවිධානයන් අනුව ක්‍රියාත්මක වෙන්න වෙනවා. තේරුණානේ? එතකොට මේ නීති හතරක් ඇහුවට මේ නීතිය අපිට ඉඳුරාම කියන්න බෑ. මොකද ලිඛිත ගිවිසුමක් තිබුණොත් මේ නීතිය වැඩක් නැහැ. මේ නීතිය තරම් වැඩක් නැහැ. මොකද අපි ලිඛිත ගිවිසුම අනුව තමයි යන්නේ. ලිඛිත ගිවිසුමක් නැත්නම් හරි ඇතත් ඒක අඩුපාඩු තිබේ නම් තමයි මෙන්න මේ 24 වගන්ති විධිවිධාන ආදේශ කරගන්නේ. දැන් මේකේ පොඩි ලිවීමේ දෝෂයකුත් තියෙනවා. ලිඛිතව හවුල් ඔප්පුවක් නොමැතිව. ලිඛිතව හවුල් ඔප්පුවක් නොමැතිව. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවනේ ලිඛිත ගිවිසුම කියන්නේ හවුල් ඔප්පුව තමයි. දැන් කොහොමද හවුල් ඔප්පුවක් කියන්නේ මොකද්ද? ඔප්පුවක් මේ වාචිකව පෙන්නන්න බෑනේ. ඔප්පුවක් ලිඛිතව තියෙනවා. තේරෙනවද? අපි සාමාන්‍යයෙන් හවුල් ඔප්පුව කියනවා මිසක හවුල් ලිඛිත ඔප්පුව කියන්නේ නැහැ. මොකද ඕල්රෙඩි ඒක ලිඛිත තමයි. ඒ නිසා මේක දැන් මෙහෙම ආවනේ ලිඛිතව හවුල් ගිවිසුමක්. ඒක හරි. අන්න ඒක හරි. ලිඛිතව හවුල් ගිවිසුමක්. මොකද හවුල් ගිවිසුම වාචිකවත් තියෙනවා. හවුල් ගිවිසුම ඇඟවීමනුත් තියෙනවා. ඒ නිසා ලිඛිත හවුල් ගිවිසුම මතකද මම එදත් වල ලියලා පෙන්නුවා. ලිඛිත ගිවිසුම. ලිඛිත ගිවිසුම සමානයි හවුල් ඔප්පුව. හවුල් ඔප්පුව. ලිඛිත ගිවිසුම සමානයි හවුල් ඔප්පුව. ඒ නිසා මෙතන ලිඛිත නොතිබුණා නම් හොඳයි. කමක් නැහැ අපි ඒ තරම් හිතන්න ඕනේ. අපි ඊළඟ උත්තරේ බලමුකෝ. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. අන්න හවුලකට සම්බන්ධ දෙවන නීති වශයෙන් අපි පෙන්නනවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මතකයිනේ මේක විස්තරය. ආරම්භක ප්‍රාග්ධනය නේ. ආරම්භක වචනේ අවශ්‍යමයි. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් ලක්ෂ එහෙම නෙවෙයි 1000ට වැඩි නම් ලිඛිත හවුල් ගිවිසුමක් පවත්වාගත යුතු බව මෙහි දැක්වේ. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වුණොත් හවුල්කරුවන්ගේ ගිවිසුම ලිඛිතව තබා ගන්න කියලා නියමයක් පනවලා තියෙනවා මේකේ. අන්න ඒකත් මේ හවුලේ පැවැත්මට අදාළයි. මම උගන්වද්දී න්‍යායාත්මක කොටසෙදි කිව්වා ආරම්භක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂයක් කියනකො අපේ 10ට වැඩි. අනිවාර්යයෙන්ම ලිඛිත ගිවිසුමක් තියෙන්න එපේ. නමුත් අපි ලිඛිත ගිවිසුමක් තබා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ලිඛිත ගිවිසුමක් තබා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? නීති විරෝධී වෙන්නේ එකම දේ අපේ වාචික ගිවිසුම නැත්නම් ඇඟවීමේ ගිවිසුම අධිකරණය ලවා බලාත්මක කරන්න බෑ. ඒ කියන්නේ අපේ වාචික ගිවිසුමේ ලාභ 3ට 2ට එකට බෙදා ගන්නවා කියලා අපි එක ගුණා කිව්වට ඒක අධිකරණ පිළිගන්නේ නැහැ. ඒ මත තීන්දුව දෙන්නේ නැහැ. ඒකයි අවාසි. තේරෙනවද? ඊළඟට 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. 18 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. කොහොමද ඒක වැදගත් වෙන්නේ? මේ ව්‍යාපාර නාමාඥා පනත යනු කියලා නිර්වචනය කරන්නේ අපිට අදාළත් වෙන කියන තියෙන්නේ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් නේ. එක නමක් දෙක ගන්නේ සම්පූර්ණ නම් වලින්.
නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් එම නාමය මේ පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. සියලු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් ඇතුළත් කරන අතාර්කිකයිනේ. එවන අනිවාර්යයෙන්ම තියෙන ආරූඪ නාමයක්. ඒ ආරූඪ නාමය මෙන්න මේ නීති යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්න පුළුවන්. පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙන්න පුළුවන්. ලියාපදිංචි කරන්න වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත. ඒකටම අපි කියනවා NMR කියලා. National Medicine Regulatory Authority. National Medicine Regulatory Authority. මේකෙන් තමයි විදේශවලින් බාල මනුෂ්‍ය ශරීරයට අහිත කරවන යල් පැන ගිය බෙහෙත් වර්ග ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම තහනම් වෙන්නේ මෙන්න මේ බලාධිකාරිය නිසා. ඒ නිසා අපිට තත්ත්වයෙන් උසස් ඖෂධ තමයි අපිට ලැබෙන්නේ. තේරෙනවද? එහෙම නැත්නම් තව නීතියක් තියෙනවා. හෝනේ. හෝ කියලා තියෙනවා. හෝ කියලා දාලා තියෙනවා. හෝ 1980 අංක 27 දරන විලවුන් උපකරණ ඖෂධ පනත. 80 අංක 24 ආහාර පනතනේ. 80 අංක 27 දරන විලවුන් උපකරණ හා ඖෂධ පනතේ තමයි මේක අදාළ වෙන්නේ. ඒතකොට මොකද ඒ පනත අනුවත් බාලකල විලවුන් උපකරණ ඖෂධ සෞඛ්‍යයට මනුෂ්‍ය පරිභෝජනයේ නුසුදුසු ආහාර පාන හෝ ඖෂධ හෝ විලවුන් උපකරණ ගෙන්වීම, නිෂ්පාදනය, බෙදාහැරීම, විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. පැහැදිලිනේ? ඒ නිසා මෙන්න මේ පනත් යටතේ ඖෂධ අලිවිසල පවත්වාගෙන යාම සඳහා අපි අවසර පට්ටයක් නැත්නම් ලයිසන් එකක් ගන්නට ඕනේ. ඔන්න වගේ පනත් හතරක් අපි කිව්වා. එතකොට පනත් නම් කිරීමට භාගයේ ගානේ 54ට ලකුණු 2යි. පනත් නම් කිරීමට ලකුණු භාගයේ ගානේ 4ට ලකුණු 2යි. විස්තර කිරීමට ලකුණු භාගයේ ගානේ කරුණු 4ට ලකුණු 2යි. ඔක්කොම ලකුණු 4යි. ලකුණු 4ම සම්පූර්ණයෙන්ම ලබා ගන්න නම් අනිවාර්යෙන් මේ වගේ 54 නම් කරලා 54 අදාළත්වයේ ඊටාම කෙටියෙන් මහා විස්තරයක් ලියන්නේ නැහැ. ඊටාම කෙටියෙන් මේ වගේ අන්තර්ගත කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2018 විභාග ප්‍රශ්නයක්. ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 අයන්න. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 4 අයන්න විභාග ප්‍රශ්නේ. හවුල්කරුවන් අතර ආරවුල් හට ගැනීමට බලපාන ලබන කරුණු 4ක් කෙටියෙන් පැහැදිලි කරන්න. මේක මේ අහලම නැහැ මේ වගේ ප්‍රශ්නයක්. සරලයි. මේ සංකීර්ණයි කියන නෙවෙයි සරලයි. මේ වගේ ප්‍රශ්නත් අහන්න ඕනනේ. අපි කියන හවුල් ව්‍යාපාරේ හවුල්කරු අතර ආරවුල් ඇතිවෙනවා කියලා ලක්ෂ වාරයක් කියලා ඇති. නමුත් විභාගයට අවධානය යොමු කළේ නැහනේ. පළවෙනි වතාවට මේ මෑත කාලේ මෑත අවුරුදු 25ක විතර ප්‍රශ්න පත්‍ර අපි නිරීක්ෂණය කළොත් ඔව් පළවෙනි අවස්ථාව. හවුල්කරුවන් අතර ආරවුල් හට ගන්න බලපාන හේතු. හවුල්කරු අතර ගැටුම් ඇති වෙනවා. මතභේද ඇති වෙනවා. මොනවද හේතු? එකක් තමයි කළමනාකරණ තීරණ ගැනීමේදී. දැන් A සහ B කියලා හවුල්කරු දෙන්නෙක් හිතන්නකෝ. A සහ B කියලා හවුල්කරු දෙන්නෙක් ඉන්නවා. එතකොට A සහ B දෙන්නම කළමනාකරණයට දායක වෙනවා. තේරුණාද? A හිතන විදිය නෙවෙයි. A දකින්න විදිය නෙවෙයි B දකින්නේ. සහ B හිතන්නේ. එහෙම වෙනවනේ. ඒතකොට A හිතනවා මං වගේ මෙයා තීරණ ගන්න ඕනේ. B හිතනවා මං වගේ මෙයා ගන්න ඕනේ. කොහොම මෙයා ගන්නේ නැහනේ. එතනින් තමයි අපි මේ දෙන්නටම හොර රහසේ දෙන්න අතර ප්‍රශ්න මතුවෙන්නේ. තේරෙනවද? මොකද කළමනාකරණ තීරණ ගන්නකොට මෙයා ගන්න කළමනාකරණ තීරණේ සමහරට මෙයාගේ කෝණයෙන් හරි. නමුත් B ගේ මයින්ඩ් එකෙන් B ගේ මානසිකත්වයෙන් වැරදි. ඉතින් අන්න B ප්‍රශ්න කරයි මේක තීරණයක් ගත්තේ නෑ. ඕක හරියන්නේ නෑ. ඔයා කොහොමකත් ඕකේ ප්‍රතිඵලේ නරකයි. මෙයා කියන්නේ එහෙම නරක වෙන්න බෑ. ඉතින් ගැටුම්. තේරෙනවද? දැන් අතර එක්කෙනෙක් කළමනාකරණය කරනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා කළමනාකරණ තීරණ ගන්නකොට ඔයගේ මතභේද ඇති වෙනවා. දෙවෙනි එක තමයි ලාභ බෙදා ගැනීමෙන්. ලාභ බෙදා ගැනීමේදී ප්‍රශ්න ඇති වෙනවමයි. අපි හිතමු ලිඛිත කිවිසුමක් නැත්නම් හරි. ලිඛිත කිවිසුමේ ලාභ අනුපාතයක් දාගෙන නැත්නම් තවත් බරපතලයි වැඩි. එහෙමනම් ලාභ සමානව බෙදා ගැනීමේ නීතිය අනුව මතකයිනේ. මෙතනදී ප්‍රශ්න ඇති වෙනවා. කියන්නේ දැන් ඔයාට අපි ලාභය අඩුවම තමයි දෙන්නේ. ඊට පස්සේ අහන්නේ ඇයි අපි හැමෝම හවුල්කරුනේ සමාන ඕනේ. අපි කියන දැන් ඔයා මහන්සි වුණේ. අපි මහන්සි වුණා. මේ වගේ කැපකිරීම කරා. ඔයා පැත්ත බලා තියන්නේ හවුල් ව්‍යාපාර වැඩ බලන්න. ඒ නිසා ලාභය අපි ගන්නවා. අන්න ගැටුම් ඇති වෙනවා. තේරුණා? ඊළඟට ව්‍යාපාර කටයුතු සඳහා
සහභාගී වීමේදී හැම හවුල්කරුවෙකුටම හවුල් නීතිය අනුව හවුලේ කළමනාකරණ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අනුව හැම දිනාටම හවුලේ කළමනාකරණ කටයුතු වලට තියෙන අයිතිය අනුව හැම දිනාම කළමනාකරණයට ආවුත් මොකද වෙන්නේ? එතන ඇති වෙන්නේ හවුලක් නෙවෙයි මොකද්ද? අවුලක් කියලා අපි කියන්නේ. හවුලක් නෙවෙයි අවුලක්. ඒ නිසා අනිවාර්යයෙන්ම කළමනාකරණ කටයුතු ඒ සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සදා දැනුමක් තියෙන, උගත්කමක් තියෙන, පළපුරුද්දක් තියෙන, කැප වෙන්න පුළුවන් එක්කෙනෙක්ව දෙන්නේ. තේරෙනවද? ඒ නිසා ව්‍යාපාර කටයුතු වලට හැම හවුල්කරුවෙක්ම හෝ කීප දෙනෙක් සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ගෙත් නොගැලපීම මත මේ ප්‍රශ්න ඇති වෙනවා. සමාන මානසිකත්වයෙන් ඒ කළමනාකරණ කටයුතු වලට සම්බන්ධ වුණු ප්‍රශ්න වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහනේ. තේරෙනවද? අනිවාර්යයෙන් මතභේද ඇති වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි ණය ප්‍රාග්ධනය සඳහා පොලි ලබා ගැනීමේදී. දැන් ණය ප්‍රාග්ධනයට 5% පොලියක් අය කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාර නීතිය 24 වන ගන්තිය අනුව එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතමු ඒ කියන කෙනා රුපියල් දසලක්ෂයක් ණය දීලා තියෙනවා. රුපියල් දසලක්ෂයක් ණය දීලා තියෙනවා ව්‍යාපාරයට. B කියන කෙනා 50 ලක්ෂයක් දීලා තියෙනවා ණය ව්‍යාපාරයට. එහෙම හිතන්නකෝ. එතකොට මෙතනදී B ගේ 50 ලක්ෂේ නැත්නම් මේ ව්‍යාපාරය අපි හිතමු මෑත අතීතයේදී නවීකරණය කරලා තේරෙනවද? ශාඛා විවෘත කරලා අලුත් වුණා. ඒ නිසා තමයි මේ ව්‍යාපාර අද දියුණු වෙලා තියෙන්නේ. තේරෙනවද? ඒ තර්කෙ මත B ඉල්ලන්න පුළුවන් ඒකෙන් මගේ සල්ලි නැත්තම් ඕගොල්ලන්ට මෙලෝදයක් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ව්‍යාපාරය ඈවර කරන්න වෙන්නේ. ඒ නිසා මෙහෙම වුණේ නිසා මට 5% මදි වල 10ක් ඕනේ. එහෙම ඉල්ලන්න පුළුවන්. මේගොල්ලෝ ඒකට කොක්ක දානවා. මේගොල්ලෝ කියන්නේ නෑ එහෙම හරියන්නේ නෑ. නීතියක් තියෙනවනේ. 1890 හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තිය අනුව වාටයි 5%යි මට අයිති 5%යි. ඒක මෙයා කියන නෑ ඒක හරි. නමුත් මමනේ වැඩිපුර ණය දුන්නේ. මගේ මේ ණය ප්‍රධාරිතාව ලැබුණේ නැත්තම් ඕගොල්ලන්ගේ මේ ලක්ෂ 10 මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මට සාධාරණයක් කරන්න 8ක් දෙන්න කියලා කියනවා. ඕක තමයි ගැටුම. අනිවාර්යෙන් ගැටුම ඇති වෙනවා. ඊළඟට යෙදූ ප්‍රාග්ධනය සඳහා පොලි ලබා ගන්නකොට. දැන් හවුල්කරුවෝ යොදවන ප්‍රාග්ධනයට පොලියක් ගන්න බෑනේ. නමුත් සමහර හවුල්කරුවෝ පොලියක් ගන්නවා. ඒ ගන්නකොට සමහර විට සමහර අයට ඒක නොදැනුවත් තමයි කරන්නේ. සමහර දැනුවත්ව කරන්නේ. තේරෙනවද? ඉතින් එතනත් ගැටුම්නේ. එතකොට දැන් සමහරට හවුල ආරම්භ කරන්න මුල් වෙච්ච ප්‍රමුඛ හවුල්කරුවෝ කියලා අපි කතා කරේ. ඒ ප්‍රාරම්භක සමාජිකයන් වන හවුල්කරුවෝ මේ ප්‍රාග්ධනයට පොලියක් ගන්නකොට අනිත් අය ඒකට විවෘතව කතා කරන්න යන්නේ නැහැ. එගේන්ස් යන්නේ නැහැ. ඒ උනාට ඒගොල්ලෝ අතර තියෙන පොඩි කසුකුසුවක් තියෙනවනේ. ඇයි අපිට ගන්න බැරි? මොකද මේගොල්ලෝ විතරක් ගන්න. අන්න ගැටුම. ඊළඟට හවුල් ව්‍යාපාරයේ දේපල පරිහරණයේදී. හවුල් ව්‍යාපාරයේ දේපල පරිහරණය කරද්දී හවුල්කරුවෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. අපි මේ ආරම්භක හවුල්කරුවා හවුල් ව්‍යාපාරයේ තියෙන හොඳම වාහනේ අරගෙන යනවා තමන්ගේ පෞද්ගලික ගමන් බිම වලට. අනිත්යට හම්බෙන්නේ අපි හිතමු අපි කියන්නේ වාහන ලඩියක් කියලා. ඒ වගේ කබල් වාහනයක්. ඒක වාහනයක් හම්බෙන්නේම නැහැ. ඒකත් ගැටුමක්. ඒ නිසා ව්‍යාපාරයේ ඇතැම් දේපල ඇතැම් අය භුක්ති විඳිනවා. ඇතැම් අයිතිකරුවන්ට භුක්ති විඳින අවසර වෙන්නේ නැහැ. ඒ ඇතිවන රික්තය තුල මේ දෙගොල්ලෝ අතර මොකද වෙන්නේ? මතභේද ඇති වෙනවාමයි. ඊළඟට ගැල්ලි සිදු කිරීම සම්බන්ධයෙන්. ඕකත් හවුල්කරුවෝ අතර කියන්නේ විශාල වශයෙන් අර්බුද ඇති කරන්නේ. හවුලේ පැවැත්මට බාධාවක් ඇතිවන ආකාරයෙන් අර්බුද ඇති කරන්න හේතු වන ප්‍රබලම අවාසියක්. ඒ හේතුව අපි යොදවන ප්‍රාග්ධනය අපිම ටික ටික ඉවත් කරගන්නවා. අපේ පෞද්ගලික භාවිතයට අරන් යනවා. ගියන් පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාර හිර වෙනවා. අනිවාර්යයෙන්ම ද්‍රවශීලතාවය කියන එක බිඳුරු වැටෙන්න පුළුවන්. එදිනදා දෛනික වේදම් පියවන කාරක ප්‍රාග්ධනය නැහැ. කාරක ප්‍රාග්ධන ඌනත ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා හවුල් ව්‍යාපාරිකෝ සමහර අය කියන ඔච්චර ගැල්ලි කරන්න එපා. මෙහෙම ගියොත් අපිට මේ හවුල් ව්‍යාපාරේ ගෙනියන්න බෑ. ඉතින් ඒ ගැල්ලි කරන කෙනා කියන ඉතින් මේක මගේ අයිතියනේ මගේ ප්‍රාග්ධනයනේ. මම ගැල්ලි කරා මගේ ප්‍රාග්ධන අඩුයි. ඉතින් ඕගොල්ලන්ට තියෙන අමාරු මොකද්ද? නමුත් අරගොල්ලෝ කියන එක නෙවෙයි අපි මේ කියන්නේ. දැන් මේ මොහොතේ මේ ගැල්ලි වා විශාල වශයෙන් කරනවා කියන්නේ ව්‍යාපාර කටයුතු වල කාර්යක්ෂමතාවය අපට ලබන්න බැරි වෙනවා. අන්න ඉතින් ගැටුම් ඇති වෙනවා. ඊළඟට හවුල් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වීමේදී. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර අයිතිය වෙනස් වීමේදී ගැටුම්නේ. දැන් අපි හිතමු යම් කිසි හවුල්කරුවෙක් ඉවත් වෙනවා. ඒ වෙනුවට අලුතෙන් කෙනෙක් ගන්න යනවා. හරිද? හැමදෙනාම කැමති අලුතෙන් කෙනා ගන්න එක්කෙනෙක් විරුද්ධයි මම.
මම අර ඔක්කොටම වඩා දකිනවා මෙයා වංචකාරයෙක්. මෙයා ගීපු තැන් හැමතැනම ව්‍යාපාරවල මොන හරි අලාභහණියක් කරලා තමයි ආවේ. පාඩුවක් කරලා තමයි ආවේ. එහෙනම් මම විරුද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් අය දකින්නේ මේගොල්ලගේ මෙයාගේ හොඳ පැත්ත. ඒතරම ගැටුමක් නෙනේ. මම කියනවා ගන්න නම් එපා. අරගොල්ලෝ ගන්නවා ගැටුමක්. ඊළඟට හවුල විසුරු හැරීමේදී. ඒත් ප්‍රශ්න වෙනවා. විශේෂම ස්වේච්ඡාවෙන් විසුරු හැරීමේදී. ස්වේච්ඡාවෙන් විසුරු හැරීමේ තීරණයක් ගත්තම අපි හිතමු එක්තරා හවුල්කරුවෙක් විදේශගතලා ඉන්නවා. එයාත් එක්ක සම්බන්ධතා නැහැ. එයාගේ ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. එයාට අඩු ගන්න ෆැක්ස් කරන්න බෑ, ඊමේල් කරන්න බෑ. ඒතර එයා නැතුව අපි විසුරු හැරීමේ තීරණය ගන්නවා. අරගෙන විසුරු හරින්න සූදානම් වෙද්දිම එයා අපි තුමු ලංකාවට එනවා කියලා. ආවන් පස්සේ මොකද වෙන්නේ ගැටුමක්? කාගෙන් හලදෑවර කරන්නේ? මගේ කැමැත්ත ගත්තද? තේරෙනවද? එයාගේ ටෙලිෆෝන් නම්බරේ නෑ කියන උත්තරයක් නෙවෙයි. එහෙනම් එයා සම්බන්ධ වෙනකන් ඉන්න ඕන. ඔන්න වගේ ගැටුම් මෙතන අවස්ථා කීපයක්ම තියෙනවා. ලකුණු භාගය බැගින් කරුණු 4කට ලකුණු 2ක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යන් 2019 විභාග ප්‍රශ්නය. 2019 බොහොම මෑත ප්‍රශ්නයක්. ඒ තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 1. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 1. බේකරි නිෂ්පාදනයට අදාළ යෙදවුම් මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදනයට අදාළ කරන යෙදවුම් කියන්නේ පාම් පිටි, යීස්ට් ඒ වගේ වල යෙදවුම් මිල ඉහළ යාම නිසා බේකරි හිමියෙකු හවුල් ව්‍යාපාරයක් පිහිටුවා අතිරේක ප්‍රාග්ධනය සපයා ගන්න තීරණය කළා. මෙම තීරණයේ ඇති වාසි 4ක් විස්තර කරන්න. පැහැදිලිනේ? බේකරි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකයෙක් අදාළ යෙදවුම් වල මිල ඉහළ යාම නිසා බේකරි හවුල් ව්‍යාපාරයක් පිහිටුවා අතිරේක ප්‍රාග්ධනය රැස් කරගන්න යනවා. යෙදවුම් මිල ඉහළ ගියා. දැන් තියෙන අපේ සල්ලි ධාරිතයන් අපිට බිස්නස් එක කරගන්න බෑ. ඒ නිසා අතිරේක ණය ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න කියලා නැත්නම් අතිරේක ප්‍රාග්ධනයක් අතිරේක අරමුදල් වැඩි කරගන්න කියලා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවා. ඒකේ වාසිය. ඒකේ වාසිය අහන්නේ. පළවෙනි එක තමයි වැඩි ප්‍රාග්ධනයක් ලබා ගන්න පුළුවන්. හයි හවුල් කරෝ ඉන්නවනේ. හවුල් කරෝ දෙන්න, තුන් දෙනා වදිනම් පස් දෙනා, වදිනම් හය දෙනාම වැඩි කරගෙන කියන්නේ අයිතිකරුන් කීප දෙනෙක්ගෙන් අවශ්‍ය විශාල ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක කීප දෙනෙකුගේ හැකියාව සහ ශක්්‍යතා ඒක රාශී කරගත හැකි වීම. විවිධ දක්ෂතා තියෙන. විවිධ මට්ටම් වල පළපුරුද්දක් තියෙන. විවිධ ශ්‍රේෂ්ඨ උගත්කමක් ලැබූ හවුල්කරු ඉන්නෝනේ. අන්න ඒගොල්ලෝ හැමදෙනාම සම්බන්ධ කර ගැනීමෙන් වඩා හොඳ ඵලදායී තීරණ ගැනීම හැකියාව ලැබෙනවා. ඊළඟට සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දු හා කාර්යක්ෂමතාව වැඩි වීම. මතකනේ සාමූහික වගකීම එක් හවුල්කරුවෙකු විසින් සියලු හවුල්කරුන් නියෝජනය කරමින් තමයි කාර්යභාරය නිශ්චය කරන්නේ. නැත්නම් තමාගේත් අන් හවුල්කරුවන්ගේත් කවුද නියෝජිතයෙක් කියන තැන තමයි හවුල්කරුවෝ ඉන්නේ. ඒ නිසා මම කරන ක්‍රියාවකින් වැරදිලා අලාභහන් නැති වුණොත් ඒක සෙසු හවුල්කරුවන්ට බලපෑමක් වෙනවා. ඒක අසාධාරණ නිසා මම ඊටාම උනන්දුවෙන් කැපවීමෙන් මගේ රාජකාරී කරනවා. අපි ඕගොල්ලන් කෙනෙක් අපේ හවුල් අපේ පාර්ට්නර් කෙනෙක් කියලා. එයා තමයි මිලදී ගන්න යන්නේ. ඔයා වැරදි මිලදී ගැනීමක් කරොත් ඒක හැමෝටම බලපානවා. ඒ නිසා හැමදෙනාම උනන්දු වෙනවා කාර්යක්ෂමව හරියට තමන්ගේ සේවය ලබා දෙන්න. ඔන්න වගේ වාසි 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් දුන්නා. කරුණු 4ක් විස්තර කිරීමට භාගය ගන්න ලකුණු භාගය බැගින් කරුණු 4කට ලකුණු 2ක් දුන්නා. තේරෙනවද? ඒ වගේ මේක මෙහෙම ලියුවම දැන් මම විස්තර කළේ ඒ විස්තර කරනවා වගේ ඊටාම කෙටි අදහසක් ලියන්නත් ඕනේ. නැත්නම් හම්බෙන්නේ ලකුණු භාගයක් පමණයි. ලකුණු භාගයක් පමණයි නැත්නම් හම්බෙන්නේ. තේරුණානේ? ඒක ලකුණු 2ක්. ඊළඟ ප්‍රශ්නට අපි යමු. 2020 විභාග ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය වශයෙන් ආපු 2020 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ වශයෙන් ආපු එක මේක ටිකක් දිග කේස් ස්ටඩි එකක්. මේකට බය වෙන්න ඕනේ නැහැ. ලේසි. ඇයි? සිද්ධියක් දෙන ප්‍රශ්නයක් තුල අනිවාර්යයෙන්ම උත්තර තියෙනවා. අපට උත්තර අහුලා ගන්න පුළුවන්. තේරෙනවද? දැන් ගහකට නැගලා උත්තර කඩා ගන්න වෙහෙසෙන්නේ නැහැ මේකේ. වැටලා තියෙන අහුලා ගන්න විතරයි තියෙන්නේ. වෘත්තීය පුහුණු පාඨමාලාවක් අවසන් කිරීමෙන් පසු ආශා විසින් අමාශා නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කර එහි කළමනාකරු ලෙස අමරපත් කරන ලදී. එකපාරට උඩට ගන්නකො මේක ලේසි. ඒ කියන්නේ බියුටි කල්චර් සම්බන්ධ වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරලා අවසන් කරලා ආශා විසින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන අමාශා නමින්. ඒකේ කළමනාකරු වශයෙන් අමර කියලා කෙනෙක් පත් කරනවා. රුපියල් 5 ලක්ෂයක
ණය මුදලක් සහ ඇගේ ඉතුරු මුදල් 2 ලක්ෂයක්ද මෙම ව්‍යාපාරය සඳහා ආශා විසින් ආයෝජනය කරනවා. ඔක්කොම ලක්ෂ 7යි. 7 කොහොමද? 5 ලක්ෂයක ණයක් සහ ඉතිරි කරගත්ත 2 ලක්ෂයක්. කරයි. ආශා විසින් 6 ලක්ෂයක් ගෙවා ගොඩනැගිල්ලක් මිලදී ගත් අතර තියෙන්නේම 7 ලක්ෂයයි කෙලිම 6 ලක්ෂයක් ගෙවලා ගොඩනැගිල්ල සල්ලි වලටම ගත්තා. අතර ඉතිරිය තම ව්‍යාපාරයේ මගින් ඉහළ ගුණත්වයෙන් යුත් සේවාවන් සැපීම සඳහා අවශ්‍ය නවීන උපකරණ ආනයනය කිරීම සඳහා වැය කරන ලදී. ලක්ෂ 7න් 6ක බිල්ඩින් එකක් ගත්තා. ඉතිරිය ඉතා උසස් ගුණාත්මක සේවයක් දෙන්න අවශ්‍ය නවීන උපකරණ ගෙන්වන්න ආනයනය කරන්න පාවිච්චි කරනවා. ඇය ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය තම ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ඕනෑම මොහොතකදී ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණ හෝ රූපලාවන්‍යාගාරයේදී හෝ තම සේවා සැපීමට කටයුතු කරනවා. තමන්ගේ පුහුණු කාර්ය මණ්ඩලය ඇතුළු ඇය විසින් ඕනම වෙලාවක කස්ටමර් නැත්නම් ක්ලයන්ට් සේවාදායකයාගේ නිවසට ගිහිල්ලා එයා වෙත ගිහිල්ලා හරි සේවය දෙනවා. නැත්නම් තමන්ගේ රූපලාවන්‍යාගාරයට පැමිණීමේදී ඒත් උපරිම ගුණාත්මක සේවයක් ලබා දෙනවා කියලා කියන්නේ. ඊළඟට මෙම ව්‍යාපාරය පහත නිර්ණායක අනුව වර්ග කරන්න. මෙම ව්‍යාපාරයේ පහත නිර්ණායක අනුව වර්ග කරන්න. තේරෙනවද මේ කියන එක? හිමිකාරීත්වය, අරමුණ, පරිමාණය, නිෂ්පාදන අංශය. ව්‍යාපාර අපි වර්ග කරන්නේ මතකනේ. දැන් මේ ව්‍යාපාරයේ සිද්ධි මතකයිනේ. හිමිකාරත්වය. හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ග කීයක් තියෙනවද දරුවනේ? 2යි. මොනවද? පොදු අංශේ ව්‍යාපාර, පෞද්ගලික අංශේ ව්‍යාපාර. හරිනේ. එහෙනම් මේ අහන්නේ එකයි හිමිකාරත්වය යටතේ මේ ව්‍යාපාරේ වර්ග කරන්න. වර්ග කරා මොකද්ද වෙන්නේ? දැන් මේ කියන තැනැත්තියගේ ඒ කියන්නේ අමාශගේ අමාශනේ ව්‍යාපාරේ නම ආශගේ ව්‍යාපාරේ මොකද්ද? තනි පුද්ගලනේ. තවුල් කතාවක් නෙවෙයි තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙනම් ඇය තමයි ප්‍රාග්ධනය යුදුයි. වත්කම් ඇයගේ. සේවකයෝ තියාගෙන එයා අවශ්‍ය සේවාව සපයනවා. එහෙනම් මේක පෞද්ගලික අංශය. තේරෙනවද? එහෙනම් හිමිකාරත්වය ගත්තොත් පොදු අංශය සහ පෞද්ගලික අංශය කියලා දෙකක් එනවා. පොදු අංශය එකක් මෙතන සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් එන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර කියන. එහෙනම් මෙතනට එන්න ඕනේ පෞද්ගලික අංශ ව්‍යාපාර කියලා. පෞද්ගලික අංශේ ව්‍යාපාර. අරමුණ අනුව ව්‍යාපාර ඒ දෙකයිනේ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, සුබ සාධන අරමුණු කරගත් ව්‍යාපාර. දැන් මේකේ ආශාගේ මොකද්ද ප්‍රාර්ථනාව? සේවයක් කරන්නද නෑනේ. මෙයාගේ අරමුණු ලාභේ. ඒ කියන්නේ මෙයා නිවස වෙත ගිහිල්ලා සර්විස් එක දෙන්නේ ඒකනේ. ඒතකොට වැඩි ෆී එකක් වැඩි ගාස්තුවක් අය කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ ලාභ පදනම් කරගත් ව්‍යාපාරය. ලාභ පදනම් නැත්නම් අරමුණු කරගත්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් කියලා ලියන්න වෙන්නේ. පරිමාණය අනුව ව්‍යාපාර වර්ග එක්ක 2කට එක්ක 3කට බෙදන්න පුළුවන්. 3ක් වුණොත් කොහොමද? කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර. දෙකකට ගොඩක් කරලා දැන් ව්‍යවහාර වෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ. එහෙනම් මේකයි තිනු කොහරද? ආශා කියලා එක්කෙනෙක් සේවකෝ ටිකක් ඉන්නේ ලක්ෂ 7යි. මොකද්ද? මධ්‍ය පරිමාණය, සුළු හා මධ්‍ය පරිමාණ. එහෙනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඊළඟ එක තමයි නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශය අනුව. නිෂ්පාදන අංශය කියන්නේ මහ බැංකු වාර්තානුව ව්‍යාපාර වර්ග කරනවා. නිෂ්පාදන අංශ අනුව මොනවද? කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර, කර්මාන්ත අංශයේ ව්‍යාපාර, සේවාංශයේ ව්‍යාපාර කියන අන්න එක තමයි අහන්නේ. අංශ අනුව කියන්නේ. මහ බැංකු වාර්තානුව තමයි අහන්නේ. එහෙනම් මේක මොකද්ද? ආශා මොකද්ද මේ කරන්නේ? රූපලාවන්‍යාගාරය තියාගෙන මොකද කරන්නේ? අපේ අයාගේ සේවා අවශ්‍යයට උපරිමයෙන් ගුණාත්මක සේවයක් කියන්නේ රූපේ උපවත් කරගන්න, රූපේ ලස්සන කරගන්න අවශ්‍ය දෙයක් කරන්න. මොකද සර්විස් එකක් පැහැදිලිවම සේවා. එහෙනම් සේවාංශී ව්‍යාපාරය. සේවාංශී ව්‍යාපාරය. සේවාංශී ව්‍යාපාරය.
පැහැදිලිද? ලකුණු එක ගානේ කරුණු 4 ලකුණු 4ක්ම දීලා තියෙනවා. සම්පූර්ණ ෆුල් ක්වෙස්චන් එකක් වශයෙන් මේක අහලා තියෙනවා. පැහැදිලිනේ? අපි මේ වන විට හවුල් ව්‍යාපාර කියන පාඩම් ඒකකයට අදාළ 2010 සිට 20 දක්වා අවුරුදු 11ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. විභාගයට යොමු වෙච්ච පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සිහිපත් කරමින් මම හිතනවා ඔබට දැනෙන්නේ නැති හවුල් ව්‍යාපාරවල සාමාන්‍ය හැම අවුරුද්දකම ඩෙෆිනිට්ලි ප්‍රශ්නයක් අහන කියලා ඔයගොල්ලෝ මේක දැක්කා. එක ප්‍රශ්නයක් සමහර ප්‍රශ්න දෙකක්. සමහර විට සිද්ධියක් දෙනෙන් සමග. ඒ නිසා මම හිතනවා මේ ව්‍යුහගත අභ්‍යාස වලට හොඳ පෙරහුරුවක් ලබා ගත්තා කියලා විශ්වාස කරනවා. අපි මේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්, කේවල ස්වාම ව්‍යාපාර සම්බන්ධයෙන් අවුරුදු 11 තුල අහපු වාස්තවික ප්‍රශ්න කීපයක් ඉදිරි පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.